from BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo. ආයිබෝවන් සියල්ල එක් තැනකට ඔබෙක්වන්නේ VNN 24 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම රිසාම් ජාෆර්. මම සෞම්‍යා වික්‍රමසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඉන්ධන නිකුත් කිරීම හෙට සිට QR ක්‍රමයට පමණයි. සර්ව පාක්ෂික රජයකට අගමැති දිනේෂ්ගෙන් සියලු පක්ෂවලට ආරාධනයක්. පාර්ලිමේන්තුවේ යළිත් මම අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කළා. සතියක් තුළ කොවිඩ් ආසාදිතයින් 791ක්, මරණ 19ක්. ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීම්. ඉන්ධන නිකුත් කිරීම හෙට සිට ජාතික ඉන්ධන අවසර පත්‍රයට හෙවත් QR ක්‍රමවේදයට පමණක් සිදු කරන බව විදුලිය බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව හෙට දිනේ සිට වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ අනෙකුත් ඉන්ධන නිකුත් කෙරුණු සියලුම ක්‍රම අවලංගු වනවා. රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පසුගියදා බලශක්ති අමාත්‍යාංශය විසින් වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. නමුත් එම ක්‍රමයේ යටතේ හෙට සිට ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොකරන අතර වාහන සඳහා හෙට සිට ඉන්ධන ලබා දෙන්නේ ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේත ක්‍රමවේදයට පමණයි. මේ අතර ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් විදුලිය බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් කරුණු 12ක් ඇතුළත් කරමින් මාධ්‍ය නිවේදනයක් ඊයේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේ සිට වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම් අනුව ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ අනිකුත් ඉන්ධන නිකුත් කෙරුණු සියලුම ක්‍රම අවලංගු වන අතර හෙට දිවයින පුරා QR කේත ක්‍රමවේදයට පමණක් ඉන්ධන නිකුත් කෙරෙනවා. එමෙන්ම ඉන්ධන පිරුම්හල් සඳහා ඉන්ධන ලබා දීමේදී QR කේතේ සඳහා අනුගත වී ඇති ඉන්ධන පිරුම්හල් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇති. එමෙන්ම සිය වාහනයේ චැසි අංකය භාවිතා කර සිය ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමේදී ගැටලු මතු වූ රථවාහන හිමියන්ට අද සිට සිය වාහන ආදායම් බලපත්‍ර අංකයෙන් ලියාපදිංචි වීමේ හැකියාවක් පවතිනවා. සෑම ත්‍රිරෝධ රථයක්ම තමාට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර තමාට ආසන්නතම ඉන්ධන පෙරමුහලද පොලිසියට දැනුම් දිය යුතුයි. එමෙන්ම විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ, වෙනත් යන්ත්‍ර සඳහා ඉන්ධන අවශ්‍ය පුද්ගලයින් තමාට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී සිටිය යුතුයි. වාහන කිහිපයක් භාවිතා කරමින් ව්‍යාපාර කටයුතු වල නියැලෙන පුද්ගලයින් සඳහා ඉන්ධන අවශ්‍ය නම් ඔවුන් තමන්ගේ ව්‍යාපාර අංකයෙන් ලියාපදිංචි වීම අනිවාර්ය වනවා. එමෙන්ම ඉන්ධන ලබා දීමේදී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවද එම නිවේදනයේ සඳහන්. ළංගම ඩිපෝ හරහා පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා, කාර්යාල ප්‍රවාහනය සඳහා, සංචාරක ඇතුළු කර්මාන්තවලට අදාළ වාහන සඳහා සහ ගිලන් රථ සඳහා ඉන්ධන නිකුත් කරනු ලබනවා. ඊට අමතරව සෑම ඉන්ධන පිරුම්හලක් මගින්ම ගිලන් රථ සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර හෙට දිනේදී ක්‍රියාත්මක වන ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ලංකා කන්ජි තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අදහස් පළ කළා. හෙට දිනේ සිට රජය මගින් නියම කරන ලද QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීමට තමයි සියලුම ඉන්ධන පිරුම්හල් වෙත දැනුම් දීමක් කරලා තියෙන්නේ. එම ක්‍රමවේදය ඉතාම හොඳ ක්‍රමවේදයක් කියන එක අපිට දැනට තීරලා තියෙනවා. මොකද හේතුව පසුගිය දින දෙක තුන අපි පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරාම ඒක සාර්ථකත්වයක් තියෙනවා කියන එක අපිට තේරෙනවා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 33 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා දිවයින පුරා පොලිසිය විසින් සිදු කළ විශේෂ වැටලීම් 31කදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එහිදී පෙට්‍රල් ලීටර් 1108ක්, ඩීසල් ලීටර 1441ක් සහ භූමි තෙල් ලීටර් 9ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මේ දක්වා දිවයින පුරා සිදු කර ඇති සමස්ත වැටලීම් සංඛ්‍යාව දැක්වෙන්නේ 1220ක් ලෙසයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අද උදැසන පැමිණ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. අභිනව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත් වල නිරත වුණා.
ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමුරු ග්‍රන්ථයේ සටහනක්ද තැබුවා. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මැති අමුතුවරුන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සියලු පක්ෂවලට ආරාධනා කරන බවයි. ජනාධිපතිතුමා කීප වතාවක් ඒ පිළිබඳ ආරාධනය කළා. පාර්ලිමේන්තුවේ යළිත් මම අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කළා. ඒ වගේම සාකච්ඡා කිරීමට පක්ෂවලට ආරාධනයක් මේ වෙන විට ජනාධිපතිතුමා යැවීමට කටයුතු කරමින් සිටිනවා. 3 වෙනිදා හෙට නෙමේ අනිද්දා පාර්ලිමේන්තුව විවෘත කරන සැසිවාරයේද යළිත් එය ප්‍රකාශයට පත් කරයි. මේ වෙනකොට බොහෝ ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ දේශනය තමයි මේ හදිසි නීති ඉවත් නොකරොත් ජාත්‍යන්තර කිසිදු ආකාරයකින් වර්තමාන රජයට සහායක් දක්වන්නේ නැහැ. IMF සහාය දක්වන යම් කිසි කාලයක් ඉල්ලනවා මේ හදිසි ඉවත් කරන තුරු බලන්න. බොහෝ දේවල් බොහෝ අය ප්‍රකාශ කරනවා, අර්ථ නිරූපණය කරනවා. නමුත් ඒ අය සමග ඉතාම මිත්‍රත්වයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයෙන් කටයුතු කරන්නේ රජයයි. ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනා. ඒ නිසා අපිට විශ්වාසයි මේ තත්ත්වය වර්ධනයක් සිදු නොවන බව. මේ දිනවලත් ජනාධිපතිතුමත් මමත් ඒ රටවල් වල තානාපතිවරු හමු වෙනවා. ඒ කාගෙත් සහයෝගය ශ්‍රී ලංකා රජයටත් වැඩපිළිවෙලටත් තිබෙනවා. විවිධ ප්‍රශ්න මතු කරන්න ඉතින් කැමති අය ඒ මතු කරනවා. නමුත් රටට නීතියක්, රීතියක්, නීති හා සාමය ක්‍රියාත්මක කිරීම සියලු රටවැසියාගේ යහපත පිණිසයි. එය අවබෝධ කරගන්න ඒ අයට විදේශ රටවල් වලටත් පුළුවන්කම තිබෙනවා. රජයේ පත්තු වහ වෙල්ලූ චෝදනා තමයි ජනතා අරගලයේ දැඩි මර්ධනකාරී පිළිවෙතකින් අවසන් කිරීමට රජය කටයුතු කරනවා. රටේ නීති හා සාමය රට පවත්වාගෙන යාමට අවශ්‍යයි. ඒවා කඩාකප්පල් කිරීමට නීතිය පැනලා ත්‍රස්තවාදී ක්‍රියාවල් කිරීම පමණයි නවත්තලා තිබෙන්නේ. වෙන කිසිම කෙනෙක්ට තර්ජනයක් අපි ඇති කරලත් නැහැ. ඕනම කෙනෙක්ට අධිකරණයට යන්න පුළුවන්. අපි හඬට කන් දෙනවා. තරුණ හඬට කන් දීම තමයි මේ වෙනස්කම් කරමින් පාර්ලිමේන්තුව හරහා ගමන් කරන්නේ. මේ අභියෝගයන් ජය ගන්නවා කියන්නේ විශේෂයෙන් නව පරම්පරාවගේ බලාපොරොත්තු සඳහා වැඩ කිරීම. සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් දේශපාලඥයින් ඇතුළු විවිධ පාර්ශව අද කැඳවා තිබූ මාධ්‍ය හමුවලදී අදහස් පළ කළා. පවතින මේ අර්බුදය විසඳාලීම සඳහා යම් ආකාරයක ජාතික එකගතාවයක් ඇති කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා යෝජනා කළ යුත්තේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් මිස සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. මොකද මැති ඇමතිකම් බෙදාගත්තයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සර්වපාක්ෂිකයි කියලා කියන්නේ හැදුවට රාජපාක්ෂික වෙලා තියෙන රනිල් වික්‍රමසිංහ තමන් ඉඳගත්ත පුටුව රැක ගැනීම සඳහා රාජපක්ෂවරුත් එක්ක දේශපාලන ඩීල් එක යනවා කියන කාරණේ මුළු රටම දැන් අඳුරන් තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව අපේක්ෂා කරපු සමාජ පරිවර්තනය, සමාජ වෙනස වෙනුවෙන් ජනතාවට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන තියෙන ජනමතයක ජනවරමක් දිනා ගැනීමේ උවමනාව තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව විසිරවලා ජනතාවට තමන්ගේ කැමැති නායකයන් තෝරාපත් කරගන්න, තමන්ගේ ජනමතය ප්‍රකාශ කරන අවස්ථාවක් දෙන්න කියන එක තමයි අද මුළු රටම ඉල්ලලා සිටින්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා යවන ලිපිය සක්‍රීය කරගන්න නම් එතුමා පෙන්වන්න ඕන තමා සර්වපාක්ෂික කෙනෙක් කියලා. 20 වෙනි ව්‍යවස්ථාව හරහා ජනාධිපතිවරයා සතු කරගෙන තිබෙන අසීමිත බලය ඉදිරියේ සාමාන්‍යයෙන් අනිත් පක්ෂවල වගකියයුත්තු ඇවිල්ලා නිලතල බාරගන්න සූදානම් නැහැ. ජනාධිපතිවරයා තමා සර්වපාක්ෂික ආණ්ඩුවකට අවංක කැපවීමෙන් ක්‍රියා කරන බවක් ඔහු පෙන්නලා නැහැ. ආණ්ඩුව කල්පනා කරනවා නම් ඔලුගෙඩි මාරුවෙන් විතරක්. ඔලුගෙඩි එහෙට මෙහෙට මාරු කරලා සර්වපාක්ෂික හරි මොනවා හරි කියලා අටවලා ආණ්ඩුව ඉදිරියට යන්න කල්පනා කරනවා නම් අපි හිතන්නේ නැහැ. ඉතිහාසයේ පුරාම කරගත්ත වැරද්ද නැවත කර ගැනීම. අද මේ තැනටපත් වෙලා තියෙන මේ අසාර්ථකත්වය විසින්. ඒ නිසා පැහැදිලිවම වැඩපිළිවෙලක් මූලික කරගත්ත සර්වපාක්ෂික සමුළුවක් සහ සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි. වැඩපිළිවෙලක් නැති ආණ්ඩුවක කොටස්කරුව වෙන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න ආරාධනා කළා නැහැ. ඉල්ලීමක් කළවත් නැද්ද එන්න කියලාවත් නැහැ. එහෙම එකක් නෙවෙයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයයි අධීක්ෂණ කාරක සභාව පිළිබඳවයි අපගේ අදහස් යෝජනා පක්ෂ හැටියට පුජ්‍යලෝ හැටියට ඉදිරිපත් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. අඩුම ගානේ වෙනම ලිඛිතවත් හරි මොකක් හරි ඔෆිෂියල් ඉල්ලීමක් කළා නැද්ද එන්න අපි එකතු වෙලා වැඩ කරමු. එහෙම එකක් කියලා.
වැදගත්ම දේ තමයි විශ්වාසය. විශ්වාසය දිනාගෙන. දැන් මේ කෙරීගෙන යන වැඩපිළිවෙල යටතේ ආණ්ඩුව කෙරේ විශ්වාසය ලැබෙන්නේ නැහැ. මොකද රට බංකොලොත් කරපු දේශපාලකව හා නිලධාරී ටික පැත්තක ඉඳද්දී තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹා ගිහිල්ලා හදිසි නීතිය යටතේ තනින් තනින් ඔවුන් පැහැර ගන්න යනවා, ප්‍රශ්න කරන්න යනවා. මේවෙන් විශ්වාසය ගොඩනගන්නේ රටේ ප්‍රතිරූපේ තවත් ඇද වැටෙන එක විතරයි වෙන්නේ. දැන් එතුමාට රාජ්‍ය පාලනයට වැදගත් වෙන්නේ ජනතා විශ්වාසය. ඕට්ටුව ගැන ජනතා විශ්වාසයක් නැහැ. සර්වපාක්ෂික රජයක් උදෙසා සහාය දැක්වීම සියලු පක්ෂවල වගකීම බව යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එලෙස සහාය නොදක්වන්නන්ගෙන් ජනතාවට සහනයක් අපේක්ෂා කළ නොහැකි බවයි. ඔබ අරගලයක් කරා, ඒ අරගලයේ ජයග්‍රහණයක් ලබා ගත්තා. නමුත් දැන් මේ වන විට නැවත නැවතත් අරගල කර කර එන පාලකයා එළවා දමමින් රටේ දේශපාලන අස්ථාවරභාවය දිගින් දිගටම යාම මේ රටට නුසුදුසු තත්ත්වයක් බවටයි අපි සංවිධානය දකින්නේ. මොකද දේශපාලන අස්ථාවරභාවයකින් ඇති රටකට කිසිසේත්ම IMF එකේ සාකච්ඡා වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට බැහැ. ඒ වගේම රටවල් උදව් කරන්නෙත් නැහැ. මම හිතන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ දවස තුල විවෘත ආරාධනයක් කර නැවතත් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න එන්නේ කියලා. මේ අවස්ථාවේදී මේ රට ගොඩ ගන්න ඉදිරිපත් නොවන තමන් බලයට ආවම මේ ප්‍රශ්න විසඳනවායි කියන කිසිම මිනිස්සෙකුට කවදාකවත් ඡන්දයක් දෙන්න හිතන්නවත් එපා. ඒ කියන්නේ උඹලා දුක් විඳපල්ලා. ඔබලා දුක් විඳලා බැරිම තැනක් ආවොත් අපිට බලය ආවොත් අපි උඹලා බලා ගන්නම් කියනවා නම් එවැනි ආත්මාර්ථකාමී දේශපාලඥයන් එවැනි ආත්මාර්ථකාමී පක්ෂ වෙනුවෙන් කිසි දවසක අනාගතේ Tamanගේ ඡන්දය පාවිච්චි කරන්න එපා. දැන් මේ වන විට එළිදරව් වෙමින් පවතිනවා ආර්ථික අර්බුදයට එහා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයෙන් අයින් කළා. ඔහුට එරෙහිව යම්කිසි ආකාරයෙන් දඩයමක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් පූර්ව සැලැස්මක් තිබෙනවා කියන කාරණයන් මේ වන විට අනාවරණය වෙලා තිබෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි International Truth and Justice Project කියන සංවිධානයේ විසින් යස්මින් සූකා අපි දන්නවා යස්මින් සූකා කියන්නේ ලංකාවේ යුද අපරාධ කරයි කියලා ලංකාවේ ඒ එවකට පාලකයන් ඇතුළු හමුදා නිලධාරීන් දඩයම් කිරීමේ ප්‍රධාන මෙහෙයුමක් දියත් කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේකට සම්බන්ධ කරගෙන ලොව පුරා ලංකාව අපකීර්තියට පත් කිරීම සඳහා උත්සාහ කර තැනැත්තියක් තමයි යස්මින් සූකා කියන්නේ. යස්මින් සූකා මේ වන විට සිංගප්පූරු රජයට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ නායකයෙක් දඩයම් කරන්න අන්තර්ජාතික ප්‍රජාවට ලබා දෙන්න එපා. ඔහුව වහාම ලංකාවට ගෙන්වා ගන්න. ඔහුට හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන වරප්‍රසාද නීතිය අනුව හිමි. ඔහුට ඒ වරප්‍රසාද සහ ආරක්ෂාව ලබා දෙන්න. බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දෙව්මැදුරෙන් හමු වූ බෝම්බය එහි තබනු ලැබුවේ එවක ආණ්ඩුවේ සිටි බලවතුන් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මෝදර ශුද්ධ වූ ජාකොබ් මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින්. බලයට ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවා දෙන මිනිස්සුන්ගෙන් පිරිච්ච නිසා මේ රට අද ආගාදයට පත් වෙලා තියෙනවා. අද අපි මේ රටට කියනවා ධර්මද්වීපය කියලා. පේනවානේ ධර්මද්වීපය වෙන දේවල්. ජනවාරි මාසේ 11 වෙනිදා සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බොරැල්ලේ බෝම්බයක් කවුරු හරි ඇවිල්ලා තිබ්බා. ඒ වෙලාවේදී පල්ලියේ සංක්‍රිස්තියන් වයි තවත් දෙන්නෙත් තුන් දෙනෙකුවයි අල්ලගෙන ගියා. මාසයකට වැඩිය හිර කරලා තියාගත්තා. ඒ බෝම්බෙ ගෙනාවේ ඒ මිනිස්සු නෙමෙයි. ඒක ගෙනාවේ ආරක්ෂක අංශවල අයෝයි. අද වෙනතුරු ඒ ගැන කිසිම පරීක්ෂණයක්වත් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. බෝම්බය හොයාගත්තු මිනිසුන් මාසයක් විතර ඇතුළට දාලා තියලා කිසිම සාධකයක් නැහැ කියලා නිදහස් කෙරුවා. ඒ මිනිසුන්ට ගැහැව්වා. ඒ මිනිසුන්ට කියලා බලෙන් අස්සන් ගත්තා. ඒවා ගැන කිසිම යුක්තියක් ඉෂ්ට වුණේ නැහැ. ඒ බෝම්බෙ තිබ්බේ එදා හිටපු රජයේ බලවත් අය. ඒගොල්ලෝ ගැන කිසිම පරීක්ෂණයක් නෑ. ඒක සම්පූර්ණයෙන්ම කාපට් එක යට. රටේ නීතියක් නෑ. දැන් කෙටි විරාමයක්. රැඳෙන්න WNN24 සමග. ඔබ යලිත් WNN24 සමගින්. අභ්‍යවකාශයානා ලුහුබැඳීමේ චීන නෞකාවක් හම්බන්තොට නැංගුරම්ලෑමේ සූදානම ඉන්දියාව සහ චීනය අතර මත ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම්ලෑම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළා.
චීන අභ්‍යවකාශ යානා ලොහුබැඳීමේ නෞකාවක් වන යුවන් බෑන් 5 නෞකාව හම්පන්තොට වරායේ නැංගුරම් ලෑමේ සූදානමක් සම්බන්ධයෙන් මෙවන විට ඉන්දියාවේ දැඩි අවධානය යොමු තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එම නෞකාව සම්බන්ධයෙන් මෙවන විට ඉන්දියාව හා චීනය අතර මතභේදාත්මක තත්වයක් උද්ගත වී ඇති බවයි. මෙම යාත්‍රාව පැමිණීමට එරෙහිව ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකා රජයට වාචික විරෝධයක් ඉදිරිපත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. ඉන්දියාව පවසන්නේ තම ආරක්ෂාව සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම වර්ධනයක් ප්‍රවේශමින් නිරීක්ෂණය කරන අතර ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් නීත්‍යානුකූලව සිදු කරන සමුද්‍රයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මැදිහත් නොවනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසා තිබෙනවා. චීනය සහ ඉන්දියාව අතර මතභේදයට තුඩු දී ඇති මෙම යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ඉල්ලා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේද තහවුරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. අදාළ නෞකාව අගෝස්තු මාස 11 වනදා සිට 17 වනදා දක්වා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ නැවගත කිරීමට අපේක්ෂා කරන අතර අගෝස්තු සහ සැප්තැම්බර් දක්වා ඉන්දියානු සාගර කලාපයේ වයඹදිග ප්‍රදේශයේ චන්ද්‍රිකා පාලනය සහ පරීක්ෂණ ලුහුබැඳීම් සිදු කිරීමට නියමිතයි. විදේශ ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ යුවන් බෑන් 5 යානය චන්ද්‍රිකා රොකට් සහ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල් දියත් කිරීම නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන චීනයේ නවතම අභ්‍යවකාශ ලුහුබැඳීමේ නෞකාවක් බවයි. යුවන් බෑන් මෙහෙයනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ උපාය මාර්ගික ආධාරක බලකාය විසින් බව චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනේ වාර්ෂික වාර්තාවේ පවසන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. මේ අතර මෙම නෞකාවේ ගැටලුව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය පවසන්නේ චීන යාත්‍රාවේ ගැටලුව නැවතත් ඉන්දිය සාගර කලාපය තුළ නොසන්සුන් තත්වයක් මතු කර ඇති බවයි. බාහිර රටවල් අතර බල අරගලවලදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශවයක් වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවද ඔවුන් පවසනවා. ඉන්දිය සාගරය තුළ චීන හමුදා ක්‍රියාත්මක වීම යනු ඉන්දියාවට ආරක්ෂාව සම්බන්ධයෙන් නීත්‍යානුකූල අවධානයක් යොමු කිරීමට හේතුවක් බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ චීන හමුදාව සඳහා අවකාශය සැලසීමෙන් එම තත්ත්වය තහවුරු නොකළ යුතු බවයි. මෙරට තුළ සීක්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කෙරෙන කොවිඩ්-9 අනුප්‍රභේදය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍යංශ දැනුම් දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු අවධානමක්ද මේ මොහොතේ පවතින බැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වන බවයි. ලොවපුරා සීක්‍ර ව්‍යාප්තියක් සිදුවන COVID-19 අනුප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති BA.5 යන අනුප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වන පසුබිමක ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අදින් අවසන් වන ජුලි මාසයේ මෙම කොවිඩ් ආසාදිතයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේ දෛනික ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වන පසුබිමකයි. මෙතර ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් 83 දෙනෙකු සහ කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 3ක් වාර්තා වුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා. සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ මේ තත්ත්වයන් සම්බන්ධයෙන් යලිත් වරක් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. බොහෝ දෙනෙක් පහුගිය කාලේ කොවිඩ් පොසිටිව් වුණා. උනත් සමග කැස්සෙන් මිරිසා වුණ තියෙන අයට කොවිඩ් චෙක් කරලා බැලුවොත් පොසිටිව් වෙන ප්‍රවණතාවය පහුගිය සතියේදී බොහෝ දුරට වැඩි වුණා. ඊට අමතරව අපි සැක හිතුනොත් කොවිඩ් නෙගටිව් වුණොත් අපි ඉන්ෆ්ලුවෙන්සාවට චෙක් කරනවා. එහෙම ඉන්ෆ්ලුවෙන්සා පොසිටිව් වෙන අයත් කලාතුරකින් අපි දැක්කා. හැබැයි වැඩිපුරම දකින්නේ මේ දවස්වල කොවිඩ්. වැඩිහිටියන්ට හරි ළමයින්ට හරි කැස්ස හෙම්බිරිසා වුණ මේ දවස්වල තියෙනවා නම් මේක කොවිඩ් රෝගය වෙන්න පුළුවන්. කැස්ස හෙම්බිරිසා වුණ තියෙනවා නම් අපේ දරුවන්ව පාසලට යවන්න එපා. පහුගිය සතියේදී කොවිඩ් රෝගීන් 100ක් කියලා කිව්වට තාම සුළු කොට්ටාසයකට තමයි රැපිඩ් ඇන්ටිජන් එක හරි PCR එකක් හරි චෙක් කරන්නේ. ඕක 4500ක් වෙන්න පුළුවන් සමාජයේ. මෙතර ගත වූ දින 7 තුළ පමණක් COVID-19 ආසාදිතයන් 761 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. එම දින 7 තුළදී පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 19ක්. මෙම නව කොවිඩ් ප්‍රභේදය ලොව පුරා රටවල් රැසකඩද මේ වන විට පැතිරෙමින් පවතිනවා. ඇමරිකාව තුළ මේ වන විට මෙම නව ප්‍රභේදය සීක්‍ර ලෙස පැතිර යාමක් පෙන්නුම් කරනවා. එරට මෙම නව ප්‍රභේදයේ වැළඳුණු බොහෝ දෙනා මීට පෙර කොවිඩ් රෝගයේ වැළඳුණු පුද්ගලයන් බවයි එරට සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. රුහුණු කතරගම මහදේවාලයේ පෙරහැර මංගල්‍යයේ දෙවන මඟුල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. මෙවර රුහුණු කතරගම මහදේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ VTV මාධ්‍ය ජාලයයි. විසි නවවනදා ආරම්භ වූ රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර මංගල්‍යයේ දෙවන පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.
දේවාභරණ සහිත දේවකරඬුව වැඩම කරදීමේ වාසනාව ඊයේත් උදා කරගත්තේ කතරගම දේවාලයේ වාසනා හස්තිරාජයයි. අලියතුන්ගෙන් වෙන්න විවිධ නර්තනාංගවලින්ද පෙරහර වර්ණවත් වුණා. කතරගම දේවාලයේ සිට වල්ලි අම්මා දෙව්මැදුරට පැමිණීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ දෙවන මගුල් පෙරහර නිමාවට පත් වුණා. ලබන 11 දක්වා මෙම පෙරහර මංගල්‍යය පැවැත්වන අතර එදින අවසන් මහා පෙරහර පැවැත්වීමට නියමිතයි. පෙරහර පැවැත්වෙන සෑම දිනකදීම පෙරහරේ අපූර්වත්වය VTV ඔස්සේ ඔබට නැරඹිය හැකියි. මෙවර රුහුණු කතරගම මහදේවාලයේ ඇසර පෙරහර මංගල්‍යයේ මාධ්‍ය අනුග්‍රහකත්වය දරන්නේ VTV මාධ්‍ය ජාලයයි. රුහුණු කතරගම මහදේවාලයේ තෙවන මගුල් පෙරහර වීදි සංචාරය තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට මෙවන විට සියලු කටයුතු සූදානම්. අපි දැන් සූදානම් එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා සම්බන්ධ කරගන්න එහි සිටින VTV කණ්ඩායමේ මනුක සඳුන් කුලසූරිය. මනුක ස්තුතියි සෞම්‍යා සම්මතය ලබා දුන්නාට මේ මොහොතේදී මා රැඳී සිටින්නේ ඓතිහාසික රුහුණු කතරගම මේ උතුම් පුච්චා භූමිය තුළ. අදත් සුපුරුදු පරිදි මේ පෙරහැර මංගල්‍යයේ තුන්වන දිනේ ලෙස මේ මහා පෙරහැර වීදි සංචාරය කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අපේ එකමට මුල් තැන දෙමින් අපේ පාරම්පරික සංස්කෘතිය රැකගනිමින් අදත් මේ පෙරහැර මංගල්‍ය සියලු දෙනාගේම සාදුනාද හඬ මැද්දේ තස්වල්ප මොහොතකින් වීදි සංචාරය කරන්නට සියලු කටයුතු සූදානම්. ඔබට දැක ගන්නට හැකියාව තිබෙනවා අද දවසේත් ශ්‍රී ලංකීය විවිධ ප්‍රදේශ නියෝජනය කරන ස්තුතියි මනුක කතරගම පුදබිමේ තොරතුරු අපට සජීවීව ගෙනාවට. දැන් අපි තවත් විරාමයක් ලබා ගන්නවා. රැඳෙන්න BN24 සමගින්. ඔබ නවතාත BN24 සමග. ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රවාහන සහ ඉන්ධන ගැටලුව පරිසර හිතකාමී විසඳුමක් දෙන්න දේශීය ආයතනයක් පසුගියදා සමත් වුණා. ඒ අයිඩියල් මෝක්ෂා නමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දෙමින්. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් රථය වෙළඳපොළට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා. අයිඩියල් සමාගමේ නිෂ්පාදනයක් වෙන මෙම රථය නම් කර ඇත්තේ අයිඩියල් මෝක්ෂා ලෙසින්. මෙම විද්‍යුත් මෝටර් රථය අයිඩියල් මෝටර් සමාගමේ නිෂ්පාදනයක්. රෝද 4 ඉලෙක්ට්‍රික් රඩිසයිකල් වාහන මාදිලියට අයත් වන මෙම රථය ගෘහස්ත විදුලි පීනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාවද පවතිනවා. කිලෝග්‍රෑම් 870ක බරින් යුත් මෙහි රියදුරන් සහ තවත් මගීන් දෙදෙනෙකුට සුව පහසුවේ ගමන් කිරීමට හැකියාව පවතිනවා. පූර්ණ වායු සමනය කළ මෝටර් රථයක් වන මෙහි පුෂ් ස්ටාර්ට් සහ ඇලෝවීල් වැනි විශේෂාංග ඇතුළත් වනවා. මෙම රථයේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 4ක් වනවා. ශ්‍රී ලංකාව වැනි රටකට මේ පිරිමි සමුදාය මෙන්ම ආරක්ෂාකාරී ස්මාර්ට් ප්‍රවාහන විසඳුමක් බවයි බොහෝ දෙනාගේ මතය. ඒ වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරස්ථායී සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින්ද මෙය හඳුන්වා දීමට හැකිවීම නිසාවෙන්. මම හුඟක් කල් මර්සිඩීස් බෙන්ස් එක්ක ඇදුණු වැඩුණ මිනිහෙක් ඉඳලා මගේ තිබ්බ අදහසක් මේක මම යුරෝපීය තත්ත්වයට ගේන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම ඒකට හුඟක් උපාංග එකතු කරගත්තා. පුෂ් ස්ටාර්ට් එකක් දැම්මා, ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් දැම්මා. නමුත් මේකේ පාට ගැන අපි කතා කරනකොට මගේ හිතේ තිබ්බා අපි මර්සිඩීස් වල කියනවා පෙට්‍රල් බ්ලූ කියලා. මං කිව්වා මේ පෙට්‍රල් බ්ලූ කියන කලර් එක මං දාන්න ඕනේ කියලා. මේක පෙට්‍රල් බ්ලූ එකටත් වඩා ලස්සනයි. ගත වූ පැය 24 තුළදී ප්‍රදේශ කිහිපයකදී සිදු වූ වෙඩි තැබීම් සහ පහර දීම් හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් වුණා.
පොලිසිය පැවසුවේ ඇතැම් වෙඩි තැබීම්වලට හේතුව පාතාල ක්‍රියාකාරකම් බවයි. කොළඹ කොටුව විවේකානන්ද කන්ද මාර්ගයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු කොටහෙන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලෙක් වන අතර මෙම ඝාතනය පාතාල ගැටුමක් බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගාල්ල රත්ගම ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී අද දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලෙකු ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. බලංගොඩ ඕපනායක පාඩියාවත ප්‍රදේශයේදී පියා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් ඔහුගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පියා සහ පුත්‍රයා අතර අද අලුයම ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි තරුණයෙක්. ගල්කිස්ස ප්‍රදේශයේ පසුගිය ජූලි 27 වනදා සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අමුසැමි යෝලක් ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු 31 වන වියේත් සැකකාරිය 27 වන වියේත් පසු වන අතර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන්ට එරෙහිව తాවකාලික විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒත් සමගින් VNN24 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු දැන ගැනීම සඳහා පිවිසෙන්න www.vnn24.lk අපගේ වෙබ් අඩවියට. තවත් තොරතුරු දකින්න VNN24 YouTube channel එක subscribe කරන්න. මම රිසාම් ජාෆීර්. මම සෞම්‍යා වික්‍රමසිංහ. ඔබට සුබ රාත්‍රියක්. From VNN24. This is VNN24 Prime Time. Live from Studio 24 in Colombo.